ආයිබෝවන් දුවේ පුතේ අද අපි කතා කරන්නේ සත්ත්ව පාලනය කියන කොටස. එතකොට සත්ත්ව පාලනය කියන එකකේ අපි මේ වෙනකොට පාඩම් කීපයක් කතා කරලා ඉවරයි. එතකොට ඒකකින්දා දැන් අපි පටන් ගත්ත ගව පාලනය කතා කරන්න අද පාඩමේ අපි කතා කරනවා ගව පාලනයේදී අපිට හම්බ වෙන වසු පැටවුන් පාලනය කියන එක ගැන. හරි. එහෙනම් අපි පාඩම පටන් ගමු. ඉස්සෙල්ලාම පොඩ්ඩක් බලන්න වසු පැටවුන් කියන්නේ කවුද? සාමාන්‍යයෙන් අපි ගව පාලනයේදී වසු පැටවු කියන්නේ කවුද? චූටි සත්තු කියන එකනේ. ඔව්. චූටි ගවයින් තමයි වසු පැටවුන් කියලා කියන්නේ. අපිට එහෙම කියවට බෑ. වසු පැටවුන් කියලා කියන්නේ ඉපතුන අවස්ථාවේ ඉඳලා වසරක් වෙනකන් ගවයින්ට අපි කියනවා වසු පැටවුන් කියලා. එහෙනම් මොකක්ද? ඉපදුන අවස්ථාවේ සිට වයස අවුරුද්දක් වෙනකන් දෙනුන්ට අපිට භාවිතා දෙනුන් හරි ගනුන් හරි ඕන සතෙක් අපිට භාවිතා කරන්න පුළුවන් වසු පැටවුන් කියලා. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යුරෝපීය ගවයෙක් ගත්තොත් යුරෝපීය ගවයෙක් අවුරුද්ද පැන්නට පස්සේ සාමාන්‍ය ලිංගික පරිණතියට පත් වෙනවා. සාමාන්‍යයෙන් ඉන්දියානු ගවයින් නම් ඊට වඩා වැඩි කාලයක් යනවා. සාමාන්‍යයෙන් මාස 16ක් 17ක් 18ක් ඒ වගේ කාලයක් යනකොට තමයි નિયમિત ලිංගික පරිණතියට පත් වෙන්නේ. ඒ කොහොම හරි අපි පොදුවේ කියනවා මොකක්ද? උපතේ සිට වයස මාස 12ක් විතර වෙනකන් සතුන්ට වසු පැටවුන් කියලා. හරි. එහෙමනම් ඇත්තටම ගත්තොත් අපි වසු පැටවුන් පාලනය නිවැරදිව කිරීම ඉතාම වැදගත්. ඒකට හේතුව තමයි වසු පැටවෙකු තමයි කවදා හරි දවසක නිරෝගී වැඩි නිෂ්පාදනයක් දෙන එළගවයෙක් වෙන්නේ. එහෙම නැත්නම් පිරිමි සතෙක් වෙන්නේ නේ. ඔව් එතකොට ඒකින්ද අපි අර මුල් කාලේ හරියට බලාගත්තේ නැත්නම් අවසාන කාලේ අපිට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. ඒකින්ද සාමාන්‍යයෙන් අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මොකක්ද? වසු පැටවුන් පාලනය නිවැරදිව සිදු කළොත් විතරයි අවසානයේ ප්‍රතිඵල හොඳ වෙන්නේ. ඒකින්ද අපිට සාමාන්‍යයෙන් අපේ සංකල්පයක් විදිහට තියාගන්න ඕනේ අද වසු පැටවා හෙට එළගවයෙකි නැත්නම් එළදෙනකි. අද වසු පැටියා එළගවයේ අනාගතයේදී. ඒක ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕනේ. මොකද අපි ගොඩාක් වෙලාවට අපි මේ ගව පාලනය කියලා කරන්නේ දෙනුන් පාලනය නැත්නම් කිරි දෙනුන් පාලනය. හරි නේද? එහෙමනම් ඒකත් ඔළුවේ තියාගෙන අපි බලමු ඇයි එහෙමනම් හරියටම වැදගත් වෙන්නේ. අපිට සමහර වෙලාවට රචනා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොකක්ද? වසු පැටවුන් පාලනයේ වැදගත්කම විස්තර කරන්න. එතකොට ඇයි අපි වසු පැටවුන් පාලනය නිවැරදිව කරන්නේ? දැන් මම අර කලින් කිව්වා වගේ වසු පැටවුන් පාලනය නිවැරදිව කරොත් තමයි හොඳ නැත්නම් ඉහළ ගුණාත්මක නිෂ්පාදනයක් දෙන සතෙකු හම්බෙන්නේ. මේ චූටි පැටවුන් නේද? එතකොට මේ චූටි පැටවු අපි හරියට බලාගත්තේ නැත්නම් මොකක් කරනවද? ඉපදිලා සාමාන්‍යයෙන් සති දෙකක් විතර වගේ යනකම් වසු පැටවුන්ගේ මරණ අනුපාතය වැඩි වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවල් වලට ඉපදිච්ච ගමන් සතුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුයි. අනිත් එක අර පෙකණිවල තියෙනවනේ. පෙකණිවල තියෙන තැන තුවාලෙන් ගොඩක් වෙලාවට ආසාදනය යන්න පුළුවන්. ආසාදන ඇතුල් වෙන්න පුළුවන් සතාගේ දිරදේට. එතකොට බැක්ටීරියා ආසාදනය වෙන්න පුළුවන්, දිරීර ආසාදනය වෙන්න පුළුවන්. එතකොට එහෙම වෙච්චාම රුධිරයට විෂ බීජ ගිහිල්ලා සතුන් මිය යන්න පුළුවන්. ඒකින්ද මතක තියාගන්න ඕනේ එකක් තමයි අර උපතේ ඉඳලා පළවෙනි සති දෙක තුල ඇති වෙන්න පුළුවන් අර ආබාධ ඊට පස්සේ රෝග තත්ත්ව මරණ අනුපාතය අඩු කරගන්න නම් අපි මොකක් කරන්න ඕනේද? වසු පැටවුන් පාලනය නිවැරදිව කරන්න ඕන. ඊට පස්සේ සාමාන්‍යයෙන් අර අපි දැන් මම කලින් කියනකොට කිව්වනේ මෙන්න මේ වගේ සතෙක් ගත්තහම ඉන්දියානු ගවයින් මෙච්චර කාලෙකදී සාමාන්‍ය ලිංගික පරිණතයට පත් වෙනවා. යුරෝපීය ගවයෝ මෙන්න මේ වගේ සාමාන්‍ය අවුරුද්දක් විතර වගේ යනකොට ලිංගික පරිණතයට පත් වෙනවා කියන්නේ. එතකොට අන්න ඒ වගේ નિયમિત වයසට નિયમિત බරක් සහිතව ලිංගික පරිණතියට පත් වෙන්න නම් වසු පැටවුන් පාලනය නිවැරදිව සිද්ධ කරනවා. ඊළඟට අපි හොඳට සතාව බලාගෙන ඉවර වෙලා හොඳට පාලනය කරොත් තමයි මූ හොඳ අර කිව්වා වගේ මොකක්ද වයසට සරලන බරක් එක්ක ඒ වගේම හොඳ සතෙක් බවට පත් වෙන්නේ. එහෙම වුණොත් තමයි මේ සතාට හොඳට සාන්ද්‍ර ආහාර, දල ආහාර මේ වගේවා අනුභව කරන්න පුළුවන් නිරෝගී සතෙක් හම්බෙන්නේ. නැත්තම් දුර්වල සතෙක් හම්බුනොත් ඒ දුර්වල සතා ගන්න ආහාර ප්‍රමාණයත් අඩුයි නේ. ඒකින්ද හොඳට ආහාර, දල ආහාර
ඒ වගේම සාන්ද්‍රාහාර අනුගමනය අනුභව කරන හොඳ අර වයසට සරිලන දේහ බරක් සහිත සතෙකු ලබා ගන්න අපිට වැදගත් වෙනවා වසුපැටවුන් පාලනය. එහෙම වුණොත් තමයි නිසි ආකාරයේදී සත්තු ගැබ් ගන්නන්න පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍යයෙන් යුරෝපීය ගවයෙක් ගත්තොත් යුරෝපීය ගවයෙක් හිතන්නකෝ අපි මාස අවුරුදු 1කමාරක් විතර වගේ යනකොට පළවෙනි ගබ් ගෙන්වීම කරා කියලා. එතකොට අවුරුදු දෙකමාරක් විතර වගේ යනකොට මේ සතාට පළවෙනි පැටිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔය වගේ සාමාන්‍යයෙන් අපි සලකන්නේ ඔය එළගවයෙක්ගේ කිරි නිෂ්පාදනය ඵලදායී කාලයේ විදිහට සාමාන්‍ය වයස අවුරුදු 7ක්. ඒ කියන්නේ මේ අවුරුදු 7 ඇතුළත අඩුම තරමේ පැටවු 5ක් 4ක්වත් ලබා ගන්න. ඒ වගේම කිරි නිෂ්පාදනයකුත් ලබා ගන්න තමයි ගව පාලනය අපි ඔය නිවැරදිව කරන්නේ. එතකොට ඒකකින්ද අන්න ඒ වගේ තත්ත්ව ලබා ගන්න නම් නේද? කිසි කෙනෙක් නියමිත ලිංගික පරිණතයට පත්වන කාලය හරියටම සිද්ධ වෙන්න. ඊට පස්සේ ගැප් ගැන්වීම නිවැරදි කාලයේදී කරවන්න. එතකොට මෙන්න මේ වගේ ඒවා කරන්න නම් වසුපැටියා ඉඳන් පාලනය නිවැරදිව කරන්න ඕන. ඊට පස්සේ ඒ ගැප් ගැන්වීමෙන් පස්සේ නිරෝගී අර අපහසුතාවයකින් තොරව ප්‍රසූතිය එළගවයාට සිද්ධ වෙන්න. මේ සතා නිරෝගී වෙන්න ඕන. ඒ වගේම තමයි ප්‍රසූතිය ඊට පස්සේ එතකොට එතනදී සමහර වෙලාවට දුර්වල සතෙක් වගේ නම් එක්ක පැටියා බර අඩු වෙන්න පුළුවන්, දුර්වල වෙන්න පුළුවන් නේද? එතකොට මේ වගේ ඒවා නැතුව කරන්න ඊට පස්සේ පැටව ඊට පස්සේ මියන්නේ එක බලක්ව ගන්න. ඒක වසුපැටික කාලේ ඉඳන්ම අපි හරියට සැලසුම් කරලා අවශ්‍ය පරිදි පැටව බලා ගැනීම සිද්ධ කරන්න ඕනේ. පැටවුන් ලබා ගත්තට පස්සේ මොකක්ද? අපේ කිරි නිෂ්පාදනය හොඳ මට්ටමක තියාගන්න නම් වසුපැටියා නිරෝගී වෙන්න ඕනේ. ඒ වගේම මේ සතාගේ ජීවිත කාලය ගොඩාක් වැඩි කාලයක් නිෂ්පාදනය තියාගන්න. ජීවිත කාලය වැඩි කරගන්න. වැඩි කාලයක් තියාගන්න නම් මොකක් වෙන්න ඕනද? වසුපැටිය කාලේ ඉඳලම නිවැරදිව මේ සත්තු බලා ගන්නවා. එහෙමනම් ඔන්න ඔය වගේ හේතු හින්දා අපිට කියන්න පුළුවන් මොකක්ද? වසුපැටවුන් පාලනය අපි නිවැරදිව සිද්ධ කරන්න ඕනේ කියලා. එහෙම වුණොත් අපිට බැරි වෙලා හරි රචනා ප්‍රශ්නයක් ආවොත් වසුපැටවුන් පාලනය නිවැරදිව කරන්න කියලා. ඔයගොල්ලෝ මොකද්ද කියන්නේ? මේක ටියුට් එකේ ටයිප් කරලා තියෙනවා. පිළිවෙලටම දැන් මම කිව්වට වඩා හොඳට විස්තර සමාජලාවට ටියුට් එකේ ඇති. පිළිවෙලට ඉස්සල්ලාම වසුපැටවුන් පාලනය වැදගත්කම විස්තර කරන්න කිව්වහම අපි ඉස්සල්ලාම මොකද්ද කරන්න ඕනේ? ඉස්සල්ලා වසුපැටියා කියන්නේ කවුද කියලා හඳුන්වන්න ඕනේ. වයස ඉපදුන අවස්ථාවේ ඉඳලා අවුරුද්දක් විතර ගතවනකම්. ඔව් අපි ගවයෙකුට කියනවා වසුපැටියෙක් කියලා. එහෙම කියලා ඉවර වෙලා තමයි පාලනයේ වැදගත්කම් විස්තර කරන්න ඕනේ. ගොඩක් වෙලාවට හොඳයි ඔය තියෙන කරුණු ටික ඔක්කොම විස්තර කරගන්න ඕන නම් රචනා ප්‍රශ්නේ ලියනකොට. හරි. එහෙමනම් අපි ටියුට් එක පොඩ්ඩක් ගන්නකො. ටියුට් එක අරගෙන ඉවර වෙලා බලන්න වසුපැටවුන් රැක බලා ගැනීම කියන කොටස. ඒකේ ඉස්සරලාම තියෙනවා ගව පාලනයේදී ඉපදුණු අවස්ථාවේ සිට වසරක් දක්වා වාසති සතුන් වසුපැටවුන් කියලා අපි කියනවා. මේකෙදි නිවැරදිව හා ක්‍රමවත් වසුපැටවුන් පාලනයේ වැදගත්කම. හරි. ඒක විස්තර ඇතුළත තියෙනවානේ. දැන් මම මේකම ආයේ කියන එක තේරුමක් නැති වෙයි. ඒකින්ද අපි මෙතනින් පස්සේ තියෙන ටිකට කතා කරගෙන යමු. හරි. ඊළඟට තියෙනවා වසුපැටවුන්ගේ වර්ධන අවධි. ඔව් වසුපැටවුන්ගේ වර්ධන අවධි ගත්තාම මේකෙදි අපි ගොඩාක් වෙලාවට කතා කරනවා ඉපදුන විගස වසුපැටියෙක්ට සිදු කරන්න ඕන ක්‍රියාකාරකම් මොනවද? ඒ වගේම කිරි දෙන කාලෙදී මොන වගේ දේවල්ද කරන්න ඕන? කිරි දීම නැවැත්තුවාට පස්සේ වසුපැටියෙක් අවුරුද්දක් වෙනකම් අපි බලාගන්නේ කොහොමද? මේ ටික තමයි අද අපි පාඩමේ කතා කරන්න යන්නේ. හරි. දැන් හිතන්නකෝ ඔයගොල්ලන්ගේ මෙහෙම හිතන්නකෝ නිකන්. ඔයගොල්ලන්ගේ තියෙනවා ගව පාලනය ගෙදර සිද්ධ කරනවා. ගව පාලනය ගෙදර කරනවා. හරි. එතකොට ඔන්න ඔය හදිස්සියේදී ගෙදර කවුරුවත් නැහැ. ඔන්න ඔය වෙලාවේ මොකද? ගෙදර ඉන්න එළ ගවයාට නැත්තම් දෙනට පැටියෙක් හම්බ වෙනවා. එතකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? එකපාර බලාගෙන ඉන්නවද මොකද කරන්නේ? පැටිය හම්බුණා හරි මේක එළ ගවයාම වැඩේ කළා ෂේප් කළා දායි කියලා අපිට නිකන් ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑ. එතකොට සාමාන්‍ය වසුපැටියේ ඉපදුන විගස අපි සිද්ධ කරන්න ඕන ක්‍රියාකාරකම් ගණනාවක් තියෙනවා. අපි එකින් එක බලමු මොන වගේ ක්‍රියාකාරකම්ද අපි සිද්ධ කරන්න ඕනේ වසුපැටියේ ඉපදුන විගස. හරි. නැත්නම් කොම් බලාගෙන ඉන්න පුළුවන් පුටුවක් තියාගෙන එහෙම බලන් ඉඳලා හරියන්නේ නැහැ. අපි මෙතනදී පාඩමේ ඉස්සරහ පාඩම් වලදී කතා කරනවා දෙනක් සූදානම් කරන ආකාරය ප්‍රසූතියට. අපි දැන් මේක කතා කරන්න යන්නේ නැහැ.
මේ කොටස වසුපෙටවුන් ගැන හින්දා අද අපි දැන් මෙතනදී කතා කරන්න යන්නේ වසුපෙටයාගේ පැත්තෙන් බලනකොට මොනවද බලන්න ඕනේ කියන්නේ. හරි. ඉපදිච්ච ගමම්ම සමහර වෙලාවල් වලට වසුපෙටියගේ අර මවගේ ගර්භාෂයේ ඉඳලා එනකොට නහයේ ශ්ලේෂ මලය එහෙම රැඳිලා තියෙන්න පුළුවන්. අපි මොකද්ද කරන්නේ? ඉපදුන ගමන් මේකට ශ්වසනය කිරීමට පහසු වෙන්න අර නහයේ එහෙම බැඳිච්ච ශ්ලේෂ මලය තියෙනම නම් අපි ඒව රෙදි කෑල්ලක් අරගෙන ඉවත් කරනවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවල් වලට ඉපදුනාට පස්සේ මොකක් වෙනවද? එළ ගවයා ලෙව කනවා. ලෙව කෑවොත් සාමාන්‍යයෙන් එළ ගවයාම ওই වැඩේ කරනවා. එහෙම නොවෙනවා වගේ තේරුනොත් අපි මොකක් කරන්නවද? සාමාන්‍යයෙන් එළ ගවයා නැත්තම් මේ සතාගේ මව ගොඩක් වෙලාවට නිරෝගී තත්ත්වයේ ඉන්නත් පුළුවන්. නැත්තම් ඊට වඩා වේදනාවෙන් තත්ත්වයේ ඉන්නත් පුළුවන්. ඒකෙන්ද අපි කරන්න ඕනේ ඒවා ටික ඔක්කොම පිළිබඳ අවබෝධයක් තියාගන්න ඕනේ. එහෙනම් ශ්වසනය පහසු වෙන්න ඉස්සෙල්ලාම කරන්න ඕනේ තමයි නාස් කුහරවල ශ්ලේෂ්මලය බැඳලා තිබුණා නම් අන්න ඒ වගේ ඒවා අපි මොකක් කරගන්න ඕනේද? ඉවත් කරගන්න ඕනේ. ඒකට අපිට රෙදි කෑල්ලක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ චූටි කෙඳි කෑල්ලක් ගන්නවා. අර කොහොම කෙඳිද සමහර වෙලාවට අර යාළුවන්ට එහෙම නිදාගෙන ඉන්නකොට එහෙම කරන්නේ මොකද? බස් වල එහෙම ට්‍රිප් එහෙම යනකොට නිදාගෙන ගිහම පොඩි කෙඳි කෑල්ලක් අරගෙන ගහනවා නෑ. චිස් ගාලා යනවනේ. හරි ඒ වගේ අපි මොකද්ද කරන්නේ? මේ ඉපදිච්ච පැටියට මොකද්ද කරන්න ඕනේ? නහයට පොඩි පොල් කෙඳි කෑල්ලක් එහෙම ගලා ඉන්නවා. ඇන්නට පස්සේ මොකක් වෙනවද? ඔකට කිවිසියුම් යනවා. කිවිසියුම් ගියපු ගමන් අර සමහර වෙලාවට නාසයයි ශ්වසන මාර්ගයේ පද්ධතිය ශ්ලේෂ්මලය සෙම හිර වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒ කිවිසියුම් යනවත් එක්කම ඒවා ඉවත් වෙලා ඉවර වෙලා මොකක් වෙනවද? මේ සතාගේ ශ්වසන මාර්ගයේ අර අවහිර වෙලා තියෙනවා නම් ඒවා ඉවත් වෙනවා. එතකොට එහෙනම් ඊළඟ පියවර ඔන්න ඔය වගේ වැඩක් අපි කරනවා. ඊට පස්සේ මේකගේ ශ්වසනය හොඳ ක්‍රියාකාරීත්වයෙන් සිද්ධ වෙන්න, රුධිර වහනය හරියට සිද්ධ වෙන්නයි. එළ ගවයා පැටියව ලෙව කාන්නේ නැහැ වගේ තේරෙනොත් වියලි රෙදි කෑල්ලක් හරි, ඉතින් පිටුරු වගේක් හරි, නිකන් අර වියලි ගෝණිකාල්ලක් වගේ එකක් අරගෙන මෙහිම හොඳට මොකක් කරන්න ඕනේද? ඔව් වසපැටියාගේ දේහය අතුල්ලන්න ඕනේ. හොඳට අතුල්ලන්න ඕනේ. අතුල්ලනකොට මොකක් වෙනවද? ඒ සතාගේ අර හම උත්තේජනය වෙනවා. උත්තේජනය වෙනකොට හම තුලින් රුධිරය ගමන් කිරීම රුධිර සංසරණය හොඳට උද්දීපනය වෙනවා. එතකොට ඒකත් එක්ක ශ්වසන ක්‍රියාවලිය ඊට පස්සේ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාවලිය හරියට සිද්ධ වෙනවා. ඒකින්ද ඊළඟට අපි කරනවා මොන වගේ වැඩක්ද? අර වියලි රෙදි කෑල්ලක් අරගෙන ඉවර වෙලා සතාව හොඳට පිරිමැදීම සිද්ධ කරන්න ඕනේ. එතකොට අපේ වැඩේ ඉවරයි. නෑ. තාම වැඩේ ඉවර නෑ. ඊට පස්සේ දැන් මේක අර ගර්භණී කාලයේදී මවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා පෙකණි වෙලේ. දැන් එතකොට මේක සාමාන්‍යයෙන් ටිකක් දිගට තියෙනවා. දැන් පැටියා හම්බෙච්ච ගමන් හින්දා වසුපැටියගේ තියෙනවා. ඒකට ඕක පස්සේ අර තියෙන මවට හා සම්බන්ධ වෙච්ච කොටස් ඉවත් වෙලා පෙකණිය පස්සේ සුව වෙනවා. එතකන් අපි මොකද්ද කරන්න ඕනේ? පෙකණිය පිරිසිදු අර සාමාන්‍ය දුරක් තියලා පිරිසිදු හොඳට ජීවාණුහරණය කරපු කතරකින් කපලා ඉවර වෙලා තින්ච of iodine වලින් හොඳට ගල්වන්න ඕනේ. එතකොට ගලලා ඒ තුවාලේ සුව වෙනකන් තියන්න ඕනේ. සාමාන්‍යයෙන් ওই තින්ච of iodine කියලා කියන්නේ විෂ බීජ නාශකයක්. එතකොට අර මවගේ හා සම්බන්ධ වෙච්ච පෙකිනි වල කපලා ඉවර වෙලා තින්ච iodine නෝකේ අපි ගැල්වීම සිද්ධ කරනවා. ගැල්වීම සිද්ධ කරලා ඒ තුවාලේ සුව වෙනකන් තියනවා. පස්සේ ওই කැලේ සුව වෙලා හරි ගිහිල්ලා ඉවත් වෙනවා. එතකොට ඒකින්ද අපි ඒ වැඩ ටික කරගන්න ඕනේ. කරලි වෙලා ඕනනම් අපිට අර මැස්සෝ එහෙම ගොඩක් වහනම නම් කොහොඹ තෙල් එහෙම ගල්ව ගන්නත් පුළුවන්. එතකොට කොහොඹ තෙල් ගොඩක් වෙලාවට ගල්වනවා නම් ගල්වන්නේ අර මැස්සෝ වගේ සත්තු තුවාලේ වහන එක වළක්වන්න තින්ච අයඩින් ගල්වන්නේ විස බීජ නාශකයක් විදිහට. ඒකට විස බීජ නාශකයක් විදිහට ගැල්ලුවාට පස්සේ එතනින් ආසාදනය වෙන්න තියෙන අවස්ථාව අවම වෙනවා. ඊට පස්සේ ඕක ඊළඟට කරන වැඩේ. එහෙනම් ඊළඟට මොකද්ද කරන්නේ? දැන් ගොඩාක් වෙලාවට වැඩ අපි කරන්න ඕනේව කරලා ඉවරයි. දැන් ඊට පස්සේ අපි බලන්න ඕනේ මොකක්ද? මේ සතාගේ උපත් බර කිරා ගන්න ඕනේ. මොකද ඊළඟට කෑම දෙන ඒවා ඊට පස්සේ කොච්චරක් දලා ආහාර දෙනවද, සාන්ද්‍ර ආහාර දෙනවද, මේ වගේ ඒවා තීරණය වෙන්නේ මේ සතාගේ උපත් බරත් එක්ක. උපත් බරත් එක්ක වැඩි වෙන බර වැඩි වීමත් එක්ක. ඒකින්ද අපි ඊළඟට කරන්න ඕනේ පැටවාගේ උපත් බර කිරා ගන්න ඕනේ. ඊළඟට මේ සතාගේ අපි බලනවා මොනවා හරි අර අසමානතාව තියෙනවද කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට අර ඇස් වපර වෙන්න පුළුවන්. දැන් අපි මෙතන නිෂ්පාදනයක් කරන්න ගන්නේ ගාපාලනදී නේද? ඊට පස්සේ පාද
සමහරට ඇවිදින්න බැරි වෙන්න පුළුවන්. ඇදේවා තියෙන්න පුළුවන්. සතාගේ සංවේදනය අඩු වෙන්න පුළුවන්. ඒකෙන්ද අපි පොඩ්ඩක් බලනවා මොනවා හරි අසමානතා සංකූලතා තියෙන සතෙක්ද මේ හම්බෙලා තියෙන්නේ කියලා. එතකොට ඒකත් ඊළඟට කරන්න ඕනේ වැඩ. ඊට පස්සේ දැන් අපි කරන්න ඕන මූලික පියවර වල ටික කරලා ඉවරයි. දැන් මේ සතාට ආහාර ලබා දෙන්න ඕනේ. ආහාර විදිහට අපි දෙන්නේ එළකවියකින් ගන්න එළකිරිනේ. ඔය මුල් කාලේ හම් වෙන කිරි වලට අපි කියනවා මුල් කිරි. මුල් කිරි වලට කියන තව නමක් තමයි කොලෙස්ටරෝල් කියලානේ. මුල් කිරි. සාමාන්‍යයෙන් ඔය මුල් කිරි ගත්තාම මුල් කිරි වල ගුණාත්මක භාවය රැඳිලා තියෙන්නේ පැටියා හම්බෙලා ඉතා ටික කාලයක් ආසන්නව ටික ඔය කිරිවල තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා. සාමාන්‍යයෙන් දවස් 4-5ක් විතර වගේ යනකම් මුල් කිරි ලැබෙනවා. හැබැයි ගුණාත්මක භාවය වැඩි. ඉපදුනාට පස්සේ ඒ ආසන්න කාලයේ දොවා ගන්න කිරිවල. ඒක මවගේ මොකක් හරි අසංකූලතාවයක් නැත්තම් අපි මොකද්ද කරන්න ඕනේ? ඉපදිලා පැය භාගයක් ඇතුළත වගේ පුළුවන් නම් දිනකින් මුල් කිරි දොවා ගන්න ඕනේ. දොවාගෙන ලීටර් 2ක් විතර දොවාගෙන ඉවර වෙලා පැටවට එකපාර ලීටර් 2 බොන්න බෑ මුට නේ. මොකද්ද කරන්න ඕනේ? අවස්ථා වාර කීපයකදී ඔය ලීටර් 2 මේ සතාට පොවන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි ගොඩාක් වෙලාවට වැදගත් වෙන්නේ. වසුපැටවුන් පාලනයේදී මොකක් කරන්න ඕනේද? ඉපදුන විගස කරන්න ඕන ක්‍රියාකාරකම්. මොනවද අපි කිව්වේ? ආයි කෙටියෙන් කිව්වොත් ඉස්සල්ලාම ශ්‍රේෂ්ඨමලය අයින් කරගත්තා. නාසයට කෙඳි කෑල්ලක් දාලා ඉවර වෙලා සසන පද්ධතිය අවහිර තියෙනවා නම් ඒවා අයින් කරගත්තා. ඊට පස්සේ සතාව හොඳට පිරිමෙන්ත. ඊට පස්සේ පෙකණිවල කපලා අයින් කරලා තින්චායේදී ගල්ව ගත්තා. සතාගේ උපත් බල කීරා ගත්තා. මොනවා හරි සංකූලතා තියෙනවද අසමානතා තියෙනවද කියලා බැලුවා. අවසානයේ මොකද්ද කරේ? පැටවට මුල් කිරි ලබා දුන්නා. ඔන්න ඔය ටික පිළිවෙලට රචනා ප්‍රශ්නයක් අහුවොත් ලියන්න පුළුවන් වෙනවා. ඉපදුන විගස සිදු කරන්න ඕන ක්‍රියාකාරකම්. මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට මේ කියපු ටික පැහැදිලි ඇති. මොකද දැන් අපිට පොඩි වැඩක් තියෙනනේ. මොකක්ද තියෙන වැඩේ? ඔය කියපු එක නෝට් එක ලියා ගන්න එක. එහෙනම් අපි පොඩ්ඩක් ටියුට් එක අරගෙන ඉවර වෙලා ඔය කියපු ටික ලියා ගන්න බලමුද? හරි ගන්නකො ටියුට් එක. හරි ටියුට් එක අරගෙන ඉවර වෙලා බලන්න ඉපදුන විගස කරන්න ඕන දේවල්. හරි. එහෙනම් අපි ලියාගමු මෙන්න මෙහෙම. ලියන්න පළවෙනි එක. හරි. පැටවාගේ නාස් කුහරවල පවතින ශ්ලේෂ්මලය ඉවත් කිරීමෙන් ශ්වසන අපහසුතා මග හරවා ගැනීම. මේ සඳහා ඒකටම ලියන්න. මේ සඳහා මවට ලෙව කෑමට අවස්ථාව ලබා දීමද සිදු කළ හැකිය. හරි. දෙවැනි එක නාසයට කෙඳි කැබැල්ලක් ඇතුල් කිරීම මගින් පැටවාට කිවිසුම් යාමට සැලැස්වීම. මෙමගින් ශ්වසන පද්ධතියේ පවතින අවහිරතා ඉවත් වේ.
ඊළඟ එක වියලි රෙදි කැබැල්ලක් හෝ පිදුරු භාවිතයෙන් සතාව හොඳින් පිරිමැදීම හා පිරිසිදු කිරීම එවිට දේහය තුළ රුධිර සංසරණය හා ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවේ. ඊළඟ එක පෙකණිවැල පිරිසිදු ජීවාණුහරිත කතුරකින් කපා දැන් ගොඩක් වෙලාවට අර සමහර පශු වෛද්‍යවරු කඩනවා. ඒ කල්ලා තින් සයිඩින් ගන්නවා. හරි අද අපි අරක විදිහට ලියා ගමු. ඒක ලියන්න එපා නෝට් එකේ. එහෙමත් කරන්න. හරි. මොකද්ද කිව්වේ? පෙකණි වැල පිරිසිදු ජීවාණුහරිත කතුරකින් කපා විෂ බීජ නාශකයක් ලෙස තින්ච අයඩින් මේකේ තින්ච අයඩින් ගල්වා ගැනීම මේ අල්කයන් කොත් දාගත්තත් කමක් තින්ච අයඩින් ගල්වා ගැනීම. ඊට පස්සේ පැටවාගේ උපත් බර කිරා ගැනීම. ඊළඟ එක පැටවාගේ වෙනත් අසාමාන්‍යතා පවතීදැයි පරීක්ෂා කිරීම. පැටවාගේ වෙනත් අසාමාන්‍යතා පවතීදැයි පරීක්ෂා කිරීම. ඊට පස්සේ ප්‍රසූතියෙන් පැය භාගයක් ඇතුළත මව්දෙනගෙන් ලබාගත් මුල් කිරි ලීටර් 2ක් පමණ වාර කිහිපයකින් පැටවාට බීමට සැලැස්වීම. හරි. එහෙමනම්
ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකක් විදිහටද පැටවා ඉපදුන විගසම සිදු කළ යුතු ක්‍රියාකාරකම් විදිහට. හරි එහෙනම් අපි කතා කරමු මුල් කිරි කියන්නේ මොකක්ද කියලා. එතකොට මුල් කිරි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රසූතියෙන් පස්සේ දින 4-5ක් ඇතුළත වගේ මවගෙන් ලැබෙන කිරිවලට අපි කියනවා මුල් කිරි නැත්නම් කොලෙස්ටරම් කියලා. එතකොට මේ කොලෙස්ටරම් කියන එක සාමාන්‍යයෙන් ඊට පස්සේ හම්බෙන කිරි වලට වඩා වෙනස්. මේකේ සංයුතිය ගත්තහම වෙනස් අපිට බලා ගන්න පුළුවන්. අපි ඊට කලින් පොඩ්ඩක් බලමු ඇයි මේ මුල් කිරි දෙන එක වසු පැටයෙක්ට වැදගත් වෙන්නේ කියලා. මොකද්ද? ඇයි ගොඩාක් වෙලාවල් වලට මුල් කිරි දෙන එකේ ප්‍රධානම වැදගත්කම තමයි එකක් තමයි වසු පැටවට අවශ්‍ය කරන පෝෂණය. පෝෂණය මුල් කිරි වලින් ලැබෙනවා. දෙවනියට පැටවට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලැබෙනවා. ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙනවා. දැන් මේ වෙනකොට වසු පැටි වගේ දේහයේ තියෙන රුධිරයේ ප්‍රතිදේහ නැහැ. ප්‍රතිදේහ නැති වෙන්න හේතුව තමයි මේ සතා මේ වෙනකොට අර මොකක් හරි රෝග වලට ආසාදනය වෙලා ඒට විරුද්ධව ප්‍රතිශක්තිකරණයක් හදාගෙන නැහැ. ඒකින්ද ගොඩාක් වෙලාවට ලෙඩ රෝග වලට භාජනය වීමේ හැකියාවක් තියෙනවා. ඒකින්ද අලුතෙන් ප්‍රතිදේහ නැහැ කියන්නේ අලුතෙන් ප්‍රතිදේහ නිර්මාණය වෙච්ච නැහැ කියන එක. හරිද? එතකොට මේ වගේ අලුතෙන් ප්‍රතිදේහ නිර්මාණය වෙච්ච රෝග වලට ප්‍රතිදීමේ හැකියාවක් ලැබෙන්න නැති හින්දා නිෂ්පාදනය වෙලා නැති හින්දා මුල් කිරිත් එක කොලෙස්ටරෝල් එක ඔස්පෙටියට අවශ්‍ය කරන ප්‍රතිදේහ ලැබෙනවා. හරිද? එතකොට එහෙමනම් පැටවාගේ පෝෂණය වෙන්න ප්‍රතිශක්තිකරණය. අනිත් එක තමයි මේ මුල් කිරි වල තියෙනවා විරේචක ගුණයක්. ඒ කියලා කියන්නේ දැන් මේ වෙනකොට පැටවගේ දැන් අපි දන්නවා ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරී, රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරී. ඒ වගේම ආහාර ජීවන පද්ධතියේ ක්‍රියාකාරීත්වය හොඳට සිද්ධ වෙන්න නම් පැටවගේ මල පහ කිරීම හරියට සිද්ධ වෙනවා. දැන් විරේක බෙහෙත් කියලා අපි කියන්නේ නේ. විරේචක ගුණය තියෙනවා මුල් කිරි වල. එතකොට මුල් කිරි බීවට පස්සේ එහෙමනම් අර පැටවගේ මල පහ කිරීම පහසුවෙන් සිද්ධ වෙනවා. එතකොට ඒකත් වැදගත් කාරණාවක් මුල් කිරි පැටවාට ලබා දෙන්න. එතකොට පැටවගේ ආහාර මාර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්වය හොඳට සිද්ධ වෙනවා. ඒකින්ද අනිත් එක මතක තියාගන්න මුල් කිරි එහෙම බොන්න යන්න හොඳ නැහැ. ඔව් විපුහම වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද ඔය විරේචක ගුණය තියෙන හින්දානේ. හරි. ඒකින්ද පැටවගේ නම් විරේචක ගුණයක් හම්බෙන අනිත් එක මේ වගේ අර පහසුවෙන් දේහයට අවශෝෂණය කරගන්න පුළුවන් මේ කුඩා මේදගෝලිකා තියෙනවා. දේහයෙන් හොඳට අවශෝෂණය කරගන්න පුළුවන් ප්‍රතිදේහ තියෙනවා කියලා කිව්වනේ. ප්‍රතිදේහ තියෙනවා. ඊට පස්සේ ෆොස්ෆොලිපිඩ වගේ හිමොග්ලෝබින් වගේ ප්‍රෝටීන වර්ග තියෙනවා. එතකොට මෙන්න මේකින්ද තමයි අපි පැටවට මුල් කිරි ලබා දෙන්නේ. හරි. එහෙමනම් පොඩ්ඩක් ටියුට් එක අරගෙන බලන්න අපිට කතා කරන්න තියෙනවා සාමාන්‍ය කිරිවලයි මුල් කිරිවලයි තියෙන වෙනස්කම්. මොන කිරිද? එකක් සාමාන්‍ය කිරි වෙන මේ ටික නම් ගොඩාක් වෙලාවට විභාගයේ හර ටික මුල් කිරි නැත්නම් කොලෙස්ටරෝල් ඒ වගේම සාමාන්‍ය කිරි වල තියෙන වෙනස්කම් මොනවද? ඔව් දැන් මේ කියපු ටිකත් එක්ක පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මුල් කිරි ගත්තහම මුල් කිරි වල පැහැය සුදු පැහැය නෙමෙයි. මොන පාටක් වගේ වෙනවද? ලා කහ පාට වගේ පැහැයක් වෙන්නේ මුල් කිරි. එහෙමනම් ලියනකොට ලියන්න. දැන් මම මෙතන ලියන්න යන්නේ නැහැ වෙලාව යන හින්දා. සාමාන්‍ය ලා කහ පාටක් වගේ වෙන්නේ මේක සුදු පාටයි. ඊට පස්සේ උකුභාවය වැඩි. ඝනකම වැඩි. උකුභාවය වැඩි. කියන්නේ කිරිවල සාන්ද්‍රණය වැඩි මුල් කිරිවල සාපේක්ෂව උකුභාවය අඩුයි සාමාන්‍ය කිරිවල. ඊට පස්සේ මේකේ වෙන මේ වගේ මතක තියාගන්න. දැන් ඔය කියපු විදිහට ප්‍රතිදේහ තියෙනවා. ප්‍රතිදේහ බහුලයි. ඉමුනොග්ලොබින් කියන ප්‍රතිදේහ වර්ග මේකේ තියෙනවා. ඒ වගේම ආය සාමාන්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය සාපේක්ෂව වැඩි. ඒ වුණාට මතක තියාගන්න ලැක්ටෝස් සීනි අපි කිරිසීනි කියන්නේ. ලැක්ටෝස් සීනි මේද ප්‍රතිශතය වගේ දේවල් සාමාන්‍ය කිරි වලට වඩා අඩු මට්ටමක තියෙන. මෙන්න මේ වගේ වඩ ලැක්ටෝස් සීනි මේද ප්‍රතිශතය වගේ දේවල් සාමාන්‍ය කිරි වලට වඩා අඩුයි. මේකේ තියෙන්නේ සාපේක්ෂව කුඩා මේද ගෝලිකා
එතකොට මේ කුඩා මේදගෝලිකාව පහසුවෙන් අවශෝෂණය කරගන්න පුළුවන් මේගොල්ලන්ගේ සාපේක්ෂව විශාල මේදගෝලිකාව. එතකොට ප්‍රධාන විදියට ගත්තාම මුල් කිරිවලයි ඒ වගේම සාමාන්‍ය කිරිවලයි වෙනස්කම් ওই වගේ අපිට ගන්න පුළුවන්. ආයි මේකේ විරේචක ගුණයක් තියෙනවා මොනවද? මුල් කිරිවල මේකේ විරේචක ගුණයක් නෑ අනිත් කිරිවල. ඒකත් මතක තියාගන්න. ඕවා තමයි තියෙන වෙනස්කම්. ඒ වෙනස්කම් අපි හරියට පාඩම් කරලා තියාගන්න. මොකද ඕවා විභාගෙට ගොඩාක් අවස්ථාවලදී අහන ඒවා. හරිද? හරි. එහෙමනම් අපි පටන් ගමු. මොකක්ද? ටියුට් එක අරගෙන ලියා ගන්න ගමු. මොකද්ද? මුල් කිරි නැත්තම් කොලෙස්ටරෝල් වලට. හරි. ගන්නකො ටියුට් එක. හරි. ලියා ගන්න ගමු එහෙනම්. ප්‍රසූතියෙන් දින 4 ඉරක් 5ක් ඇතුළත ලැබෙන කිරි මුල් කිරි ලෙස හඳුන්වනු ලැබේ. මුල් කිරි ලෙස හඳුන්වනු ලැබේ. පැටවාට මුල් කිරි ලබා දීමෙන් පහත ප්‍රයෝජන අත්කරගත හැකිය. පළවෙනි තල ලකුණ. පැටවාට අවශ්‍ය පෝෂණය ලැබීම. දෙවැනි එක රෝගවලින් ආරක්ෂා වීම සඳහා පැටවා තුළ ප්‍රතිශක්තිකරණයක් ඇතිවීම. ඊළඟ එක මුල් කිරිවල පවතින විරේචක ගුණය නිසා පැටවාට ප්‍රථම වරට මලපහ කිරීම පහසු වීම. ඊට පස්සේ මේවායේ පවතින කුඩා මේදගෝලිකා පැටවාට පහසුවෙන් අවශෝෂණය කළ හැකිවීම. හරි. දැන් එහෙනම් පොඩ්ඩක් ටියුට් එක අරගෙන බලන්න. මොකක්ද මුල් කිරිවලයි අනෙක් කිරිවලයි තියෙන අසමානකම් මොනවද කියලා. බලන්න ටියුට් එක අරගෙන බලන්න. මුල් කිරි අනිත් පැත්තේ තියෙනවා සාමාන්‍ය එළ කිරි. මේකේ වර්ණය ලා කහ පාටම මුල් කිරි ටික තියන්නම්. ලා කහ පාටයි සාන්ද්‍රණය වැඩි, ප්‍රෝටීන් වැඩිපුර තියෙනවා. ලැක්ටෝස් සීනි අඩුයි. අනේක වැදගත්. ලැක්ටෝස් සීනි අඩුයි, මේද ප්‍රතිශතය අඩුයි. ෆොස්ෆොලිපිඩ වැඩිපුර තියෙනවා. ඉමුනොග්ලොබින් කියන ප්‍රතිදේහය නැත්තම් ප්‍රෝටීන තියෙනවා. විරේචක ගුණය තියෙනවා. ආය විටමින් khනිජ ප්‍රමාණය සාපේක්ෂව වැඩි අගයක් ගන්නවා. ප්‍රතිශත විදියට ගත්තොත් ඊළඟ වගුවේ තියෙනවා මුල් කිරිවල තියෙන ප්‍රතිශත බලන්න. සාමාන්‍ය කිරිවල මේක ගොඩක් වෙලාවට ජලය මේකේ 72.72යි. සාමාන්‍ය ගාන කොයි තියෙන්නේ
සාමාන්‍ය කිරි වල 87ක්. අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ජල ප්‍රතිශතය. මේද ප්‍රතිශතය නම් වෙනස් වෙනවා. දැන් බලන්න මේකේ මේද ප්‍රතිශතය 3.37ක් වෙනකොට සාමාන්‍ය කිරි වල 3.43යි නේ. ඒ කියන්නේ සාපේක්ෂව මේද ප්‍රතිශතය අඩුයි මුල් කිරි වල. හරි. ඔය වගේ මතක තියාගන්න ප්‍රතිශතක් තියෙනවා කියලා. හරි. එහෙමනම් ඔය අපි තාම කතා කර ඉන්නේ මුල් කිරි ගැනනේ. එතකොට බැරි වෙලා හරි වෙන මෙහෙම වුණා. පැටියා හම්බ වෙනකොට මොකක් හරි හේතුවක් හින්දා මව මිය යනවා. එතකොට මුල් කිරි ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේ වෙලාවල් වලට අපි මොකද්ද කරන්නේ? ඔව්. මේ වගේ වෙලාවල් වලට අපි කරන්න ඕනේ මොකක්ද? පැටවට මුල් කිරි ලබා දීම අත්‍යවශ්‍යයි. එතකොට මේ මුල් කිරි ලබා දීමත් එක්ක තමයි මොකක් වෙන්නේද? මේ සැටවාගේ අර අපි කලින් කියපු ක්‍රියාකාරකම් නිසියාකාරව සිද්ධ වෙන්නේ. ඒකින්ද අපි මේ පැටවට මුල් කිරි ලබා දෙන්න ඕනේ. මේකට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ කාලෙදී සමහර වෙලාවට ඉන්න පුළුවන් පැටව හම්බෙලා මුල් කිරි ලබා දෙන තමන්ගේ ගොවිපළයේම හරි වෙන කොහේ හරි වෙනත් සතු. වෙනත් දෙන්නු ඉන්න පුළුවන්. ඒතකොට ඒ සතුන්ගේ මුල් කිරි දොවාගෙන ඉවර වෙලා පැටියට ලබා දෙන්න පුළුවන්. එතකොට ඒකත් සාර්ථක අපේ මොනවද කියන උපස්ථායක දෙනක් මගින් මුල් කිරි ලබාගෙන දෙන එක. එහෙමත් බැරි නම් අපි මොකක් කරනවද? මුල් කිරි කෘතිමව හදා ගන්නවා. එතකොට මුල් කිරි කෘතිමව හදා ගන්න ඕන වුණත් අපිට ගොඩක් වෙලාවට කිරි සාමාන්‍යයෙන් ලීටර් 4න් 3ක් විතර වගේ, ජලීය ලීටර් ඊට පස්සේ ජලීය ලීටර් කාලක් විතර වගේ. ඕකට බිත්තර වල තියෙන අර සුදු මදය බිත්තර 6ක විතර වගේ දාලා ඕකට අපි දානවා අර මෝර තෙල් දානවා. ඊට පස්සේ එඬරු තෙල් මිශ්‍ර කරනවා. ප්‍රතිජීවක මිශ්‍ර කරනවා. ඕවා මිශ්‍ර කරලා හදා ගන්නවා සාමාන්‍ය මුල් කිරි. කෘතිමව හදා ගන්නවා. එතකොට මේ හදාගන්න මුල් කිරි යුරෝපීය ගවයෙක් නම් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 3-4ක් වගේ 3-4ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් ලීටර් ගානත් ඔයිට සාපේක්ෂව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලීටර් 3ක් ලීටර් 4ක් විතර වගේ දෙනවා. ඊට වඩා චුට්ටක් අඩුයි ඉන්දිය ගවයින්ට දෙන මුල් කිරි ප්‍රමාණය. ඔය වගේ ඒ හදාගත්ත මුල් කිරි දෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් උපස්ථායක දෙනකකින් ලබා ගන්න මුල් කිරි ලබා දෙන්නත් පුළුවන්. එහෙමනම් ටියුට් එක ගන්න අපි පොඩ්ඩක් ලියාගෙන ඉවර වෙලා තව ටිකක් ඉස්සරහට කතා කරගෙන යමු. හරි. මොකද්ද මව ගිය විට කො මුල් කිරි ලබා ගැනීමට නොහැකි වූ විට සිදු කරන ක්‍රියාකාරකම්. පළවෙනි තරු ලකුණ ලියා ගන්න. උපස්ථායක දෙනක් ආධාරයෙන් ලබාගත් මුල් කිරි පැටවාට ලබා දීම ඊළඟට මුල් කිරි සකසා ලබා දීම හරි. දැන් බලන්න මුල් කිරි සාධන අයු තියෙනවා. මේක නිකන් දල අවබෝධයක් තියාගත්තා නම් ඇති මේකේ මොකක්ද? බිත්තර 6ක සුදු මදය එලකිරි ලීටර් 4න් 3යි. පිරිසිදු ජලය ලීටර් 4න් 1යි. මෝර තෙල් තේ හැඳි 1යි. එඬරු තෙල් තේ හැඳි 1යි. ප්‍රතිජීවක ග්‍රෑම් භාගයයි. ඊකට අදාළව මිශ්‍ර කර සකස් කර ගන්නා මුල් කිරි යුරෝපීය ගවයෙකුට නම් කිලෝ 3-4ක් විතර වගේ, ඉන්දිය ගවයෙකුට නම් කිලෝ 2-3ක් විතර වගේ ලබා දෙනවා. හරි. එතකොට එහෙමනම් අපි පැටව පාලනයේදී ඉපදුනේ විකස කරන්න ඕනේ කියලා කතා කරා. ඊළඟට මුල් කිරි කියන්නේ මොකක්ද කියන එක හැඳින්නුවා. දැන් අපි ඊට පස්සේ පැටවුන්ට කිරි ලබා දීම ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ කියන්නේ සති 3 සිට කිරි වැරීම දක්වා සිදු කරන ක්‍රියාකාරකම්. එහෙමනම් අපි පැටව ඉපදිච්ච අවස්ථාවේ ඉඳලා කිරි ලබා දෙනවනේ. සාමාන්‍යයෙන් කිරි වරණකම්. ඒ කියන්නේ කිරි දෙන එක නවත්තනකම් මොන වගේ ක්‍රියාකාරකම්ද කරන්නේ? අපි කිරි දෙන එක නවත්තන එක එකපාර කරන්නේ නැහැ නේද? ක්‍රමානුකූලව කරන්න ඕන. සාමාන්‍යයෙන් වසු පැටියකට කිරි දෙනකොට කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනේද? ගොඩක් වෙලාවල් වලට අපි සාමාන්‍යයෙන් මේකගේ දේහ බරෙන් 10%ක් විතර වගේ තමයි කිරි ලබා දීම සිද්ධ කරන්නේ. ඊට වඩා වැඩි වෙන්නත් හොඳ නැහැ. ඊට වඩා අඩු වෙන්නත් හොඳ නැහැ. ඊට වඩා වැඩි වුණොත් ගොඩක් වෙලාවට ඒක මොකක් වෙනවද? අපේ නිෂ්පාදකයාට ඒක පාඩුවක් වෙනවා නේ. නිෂ්පාදකයාට පාඩුවක් වෙනවා. ඊට වඩා අඩු වුණොත් පැටවාගේ පෝෂණයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒකෙන්ද සාමාන්‍ය පැටියාගේ දේහ බරෙන් 10%ක් විතර වගේ තමයි
බරක් කිරි කියන්නේ පැටවා කිලෝග්‍රෑම් 30ක් ආසන්න වශයෙන් බර වුණා නම් කිලෝ 10ක් විතර වගේ මුල් කිරි ලබා දෙන්න ඕනේ. ඕක තමයි සාමාන්‍යයෙන් සිද්ධ කරගන්න ක්‍රියාවලිය වෙන්නේ. එහෙමනම් චුට්ටක් කතා කරමු මොකක්ද මුල් කිරි ලබා දීම ගැන. හරි. එතකොට සෝරි කිලෝග්‍රෑම් 10ක් නෙවෙයි මොකද කිලෝග්‍රෑම් 3ක් විතර වගේ දෙන්න ඕනේ. 10ක් නෙවෙයි කියන්නේ කිලෝග්‍රෑම් 30ක් නම් කිලෝග්‍රෑම් 3ක් විතර වගේ දෙන්න ඕනේ. කියන්නේ ලීටර් 3ක් විතර වගේ දුන්නා නම් ඇති ලීටර් 3ක් 3මාර 3ක් 2මාර 3ක් 3මාරක් ඔය අතර වගේ තමයි දෙන්න ඕනේ. දේහ බරත් එක්ක දෙන ප්‍රමාණය වෙනස් වෙනවා. හරි. එතකොට මුල් කිරි ලබා දෙනවා. මුල් කිරි ලබා දුන්නාට පස්සේ සාමාන්‍යයෙන් පැටියගේ දේහ බර 10%කින් විතර වගේ පටන් ගන්නවා ක්‍රමානුකූලව දෙන ප්‍රමාණය පස්සේ අඩු කරනවා. අපි ඒවා පස්සේ කතා කරමු. සාමාන්‍යයෙන් පැට වගේ ඉපදිච්ච බර වගේ මෙයාගේ දේහ බර දෙගුණයක් වෙනකම් කිරි ලබා දීම සිද්ධ කරනවා. එතකොට පැටියා හම්බෙච්ච ගමන් අර අපි දැකලා තියෙනවා අර බෝතලයක් වගේ මොකක් හරි එකකට දාලා ඉවර වෙලා කිරි දෙන්නත් පුළුවන් පැටවට නේ ඊට පස්සේ. එහෙමත් නැත්නම් අපිට කරන්න පුළුවන් අර භාජනයකින් කිරි බොන්න පැටියව හුරු කරන්න පුළුවන්. ඒකෝට ඒක කරන්නේ භාජනයකට අර අවශ්‍ය කරන කිලෝග්‍රෑම් 3 වගේ කිරි ප්‍රමාණය දෝලා ඉවර වෙලා අපේ අතට මොකද කරන්නේ? කිරි භාජනයේට අත දාලා අත පිරිසිදු වෙන්න ඕනේ. දාලා ඉවර වෙලා ඒ කිරි තියෙන එක අර පැට වගේ කටට වෙන්න මේ වගේ ගාවනවා. ගාවනකොට ලෙව කනවා අත. ඒ ලෙව කනකොට ටික අත පාත් කරනවා භාජනයට. භාජනයට පාත් කරවලා ඉවර වෙලා අර භාජනයෙන් පැටියට කිරි බොන්න පුළුවන් විදිහට හරි ගස ගන්නවා. සාමාන්‍යයෙන් ඔය වගේ තමයි එක්කෝ අර බෝතලෙන් කිරි දෙන්නත් පුළුවන් අවශ්‍ය ප්‍රමාණය නැත්නම් ඒ ටික දෝලා ඉවර වෙලා භාජනයකට දාලා දෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අර කිරි දෙන්න පැටිය මව ගාවටම යන්න අවස්ථාවක් දෙන්න පුළුවන් යම් කිසි කාලයකට හරියට මැන ගැනීමේ හැකියාවක් නැති වෙනවා. ඔය ක්‍රම පාවිච්චි කරනවා පැටියට කිරි ලබා දෙන්න. ඊට පස්සේ සති දෙකක් විතර වගේ යනකොට දැන් මේකට ටික මොකක් කරන්නද? ආහාර ලබා ගන්න හුරු කරන්න ඕනේ අනිත් ආහාර වලට. ඒකින්ද සති දෙකක් විතර වගේ ගියාට පස්සේ පිරිසිදු නැවුම් ලපටි තනකොළ වගේ දේවල්. ඊට පස්සේ සාන්ද්‍ර ආහාර වර්ග වලට ග්‍රෑම් 100 200 වගේ පොඩි ප්‍රමාණයකින් ටික ලබා දෙන එක හුරු කරගන්න ඕනේ. පැටියට ඕන තරම් අවශ්‍ය තරම් බොන්න පිරිසිදු ජලය ලබා දීම වැදගත්. ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපි ගොඩක් වෙලාවට කතා කරන්න ඕනේ. මේ කාලෙදී අපි අනිවාර්යෙන් කරන්න ඕන ක්‍රියාකාරකම් විදිහට. හරි. එහෙමනම් අපි මොකක් කරමුද? එහෙමනම් ඔන්න ඔය කියපු කතා ටික ලියාගෙන ඉවර වෙලා ඉස්සරහට තියෙන්නේ කිරි වර්ණ එක ගැනනේ අපි ඒක ගැන කතා කරගෙන ගමු. එහෙමනම් ටියුට් එක අරගෙන ඉවර වෙලා බලන්න උපතේ සිට කිරි ගැනීම දක්වා නැත්නම් සලවෙන සති 8 12 දක්වා කාලය. හරි එළියන්න. පළවෙනි තර ලකුණ මෙම කාලයේදී පැටවාගේ දෛනික කිරි අවශ්‍යතාවය දේහ බරින් 10%ක් පමණ වේ. 10%ක් පමණ වේ. වරහන් ඇතුලේ කිලෝග්‍රෑම් 3.4ක්. කිලෝග්‍රෑම් 3.4ක්. ඊට පස්සේ ලියාගමු පැටවාට කිරි ලබා දීම ස්වභාවිකව මවගෙන් හෝ භාජනයකින් කිරිබීමට සැලැස්වීම හෝ සිදු කරනු ලැබේ. කිරි වරණ තෙක් වරණ කියන්නේ නවත්තනවා කියන එක. කිරි වරණ තෙක් කිරි ලබා දීම
ක්‍රමානුකූලව අඩු කිරීම සිදු කළ යුතුය පැටවාගේ වයස ඊළඟ එක පැටවාගේ වයස සති දෙක ඉක්ම වූ පසු දිනකට ග්‍රෑම් 100 ඉරක් 200ක් පමණ නැවුම් දල ආහාර හෝ සාන්ද්‍ර ආහාර ලබා දීමට හුරු කළ යුතුය. ඊළඟ තලකන පැටවාට අවශ්‍ය පරිදි නැවුම් දල ආහාර මොනවාද? පිරිසිදු ජලය අවශ්‍ය පරිදි පිරිසිදු ජලය ලබා ගැනීමට ඉඩ සලසා දිය යුතුය. හරි. ඊළඟට අපි කතා කරමු කිරි වැරීම. ඔව් දැන් මම මේ වෙනකොටත් කියලා ඉවරයි. සාමාන්‍යයෙන් පැටවාගේ කිරි දෙන එක නවත්තන්නේ ඒ සතාගේ උපද්වර වගේ දේහ බර දෙගුණයක් වුණා. ඒ කියන්නේ ඔය තත්ත්වයටපත් වෙන්න සාමාන්‍යයෙන් පැටවෙකුට මාස 2ක් 3ක් අතර වගේ කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් ඔය කිරි දෙන එක නවත්තන කාලේ වෙනකොට මේ පැටවා කිලෝග්‍රෑම් 7ක් විතර නැවුම් දල ආහාර, ඒ කියන්නේ තනකොළ, ඒ වගේම සාන්ද්‍ර ආහාර වර්ග ආහාරයට ගන්න මට්ටමට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේ වෙලාවෙදි තමයි අර දේහ බරත් සලකලා බලලා හුරු වෙලා තියෙන විදිහත් එක්ක බලලා ඉවර වෙලා අපි මොකක් කරන්නේද? පැටවට කිරි ලබා දෙන එක නවත්තන්නේ. ඒක ක්‍රමානුකූලව කරන්නේ, එකපාර නැවැත්වීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒකින්ද ඔයගොල්ලන්ගේ ටියුට් එක අරගෙන කිරි වැරීමට සතෙකු තුල තිබිය යුතු තත්ත්ව කියලා තියෙනවනේ. හරි, ඒකට ලියාගන්න එහෙනම් මොකක්ද? කිරි වරණ විට සතෙකුගේ දේහ බර උපත් බරමින් දෙගුණයක් විය යුතුය. වරහත් වෙලා ගන්න සති 10 ඉරක් 12ක් පමණ. හරි. සැපය යුතු ආහාර එකට ලියාගමු. මේ වන විට පැටවුන් කිලෝග්‍රෑම් 7ක් පමණ නැවුම් දල ආහාර හා සාන්ද්‍ර ආහාර ලබා ගත යුතුය. මෙම කාලයේදී පැටවෙකුට ග්‍රෑම් 10ක් පමණ khනිජ පරිපූරක ලබා දිය යුතුය. හරි. ඊළඟට චුට්ටක් බලමු අපි වසපැටවුන්ට නිවාස කොහොමද නිවාස ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.
සාමාන්‍යයෙන් අපි ඔය මුල් කාලේ ඉඳලම වසු පැටවයි එළ දෙනයි නැත්නම් මවයි දෙන්න එකට තියන්නේ නැහැ. එකට තිබුණොත් අර අනවශ්‍ය විදිහට කිරි බොන්න පුළුවන්. එක පැත්තකින් ඒක ගොඩාක් කිරි බිවුන එක වැඩි වුණොත් සතාගේ සෞඛ්‍යයටත් හොඳ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තාම නිෂ්පාදකයාටත් ඒකේ බලපෑම් තියෙනවා. ඒකින්ද පැටවා ගොඩක් වෙලාවට මවත් එක්ක එකට තියන්නේ නැහැ වෙනම පැටව කූඩු වල දාන්න පැටව කොටු වල. එතකොට ඒකෙත් පළවෙනි මාස දෙක ඇතුළත වගේ පැටවුන්ට වෙන වෙනම කූඩු තියෙනවා. තනි කූඩු. එතකොට සාමාන්‍ය වර්ග මීටර 1.5 විතර වගේ ඉඩ එක පැටයෙකුට හම්බුනා නම් ඇති. මාස 1.5 දෙකක් විතර වගේ වෙනකම් වෙන වෙනම පැටවු දානවා. මොකද ඒකට හේතුව පැටව එක ගොඩේ දාගත්තාම මෙවුන් එකිනෙකට ලෙව කනවා. ලෙව කාපුවාම අර ඒ ලෙව කන එක බලපානවා මේ සත්තුන්ගේ අර රූමණයේ හරියට අර විකසනය වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අර රූමණයේ කෙඳි බෝල හැදෙනවා කියලා ඔගේ නෝට් එකේ දාලා තියෙන එක රූමණයේ ක්‍රියාකාරීත්වය ඇතුළත හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද සාමාන්‍යයෙන් මාස දෙකක් විතර වගේ යනකම් පැටව වෙනම දා ගන්නවා ලෙව කන එක නවත්ත ගන්න. මාස දෙක පැන්නට පස්සේ එක කූඩුවකට සාමාන්‍යයෙන් සත්තු 6ක් 8ක් විතර වගේ වෙන්න. එක සතෙකුට මීටර 1.5ක් විතර වගේ ඉඩ වෙන්න කූඩු හදාගන්න. ඒවයි එතකොට එක කූඩුවක පැටව කූඩුවක මාස දෙකකින් පස්සේ වගේ සමූහ කූඩු එකක පැටව සාමාන්‍යයෙන් 5ක් 6ක් 8ක් විතර වගේ ඉන්නවා. ඊට පස්සේ සත්තු ලොකු වෙනකොට ටික මේ සත්තුන්ට අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒකින්ද අර ගොඩක් වෙලාට ලී පටි වලින් හදාගත්ත රාමු වලින් හදා ගන්නවා කියලා අපි අර කලින් පාඩම් වලදී කතා කරලා තියෙනවා. ඔය වගේ තමයි වුණා පැටවුන්ට නිවාස ලබා දීම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකින්ද අපි පොඩ්ඩක් ටියුට් එකත් අරගෙන ඉවර වෙලා නිවාස සැපයීමට ලියාගමු. ලියන්න ඉස්සෙල්ලාම ලියාගමු මෙහෙම. පැටවුන් හා එළගවයින් නැත්නම් මව එළගවයින් එළදෙන එකම නිවාසයේ සිටින විට වැඩිපුර කිරි උරා බීම නිසා ගොවියාට ලැබෙන කිරි නිෂ්පාදනය අඩුවේ. මේ නිසා පැටව් කොටු තුල රඳවනු ලැබේ. ඊළඟට උනේ මුල් අවධියේදී සතුන් සඳහා වෙන වෙනම කූඩු සපයන අතර නැත්නම් කොටු සපයන අතර මාස දෙක පමණ වන විට පැටවුන් 6 ඉරක් 8 ප්‍රමාණයක් ලෙස සමූහ කූඩු සපයනු ලැබේ. මේ නිසා මුල් අවධියේදී සතුන් එකිනෙක ලෙව කෑම වැළකී. මෙය පැටවුන්ගේ
රෝමන ක්‍රියාකාරීත්වය සඳහා වැදගත්ය. මේ පැටවුන්ගේ රෝමන ක්‍රියාකාරීත්වය සඳහා වැදගත්ය. හරි. ටියුට් එක ගන්න නිවාසවල ඉඩ තියෙනවා. ඔව් නේද? කිරිබොන පැටවුන්ට වෙනම දීලා තියෙනවා මාස 2ක් කදී දෙන්න ඕන ගාන වෙනම තියෙනවා. මාස 3ක් කියන ටිකක් වර්ධනය වෙනකොට දෙන්න ඕන ගාන වෙනම තියෙනවා. හරි. එහෙමනම් අපි ඔය කතා කරේ පැටවුන්ට කිරි ලබා දීම, කිරි වැරීම, ඊට පස්සේ නිවාස සපයන ඒවා ටික. ඊට පස්සේ ඔතනින් පස්සේ අපි චුට්ටක් කතා කරමු පැටවුන්ගේ සිදු කරන වෙනත් නඩත්තු කටයුතු මොනවද කියලා. සතුන්ට කරන වෙනත් නඩත්තු කටයුතු මොනවද කියලා. බලන්න පොඩ්ඩක් අරගෙන ඉස්සල්ලාම සතුන් හඳුනා ගැනීම. දැන් සත්තු ගොඩාක් ඉන්න ගොවිපලකන සත්තු එකිනෙකා ගැන වෙන වෙනම අඳුන ගන්න ඕනේ නේ. උන් ගැන වෙන වෙනම උපත් බරේ ඉඳලා නේද? මේකගේ පෙළපත් ඒවා වර්ධන සටහන් ඔක්කොම තියාගන්න. හරියට විස්තරයක් දැනගන්නත් ඕනේ. ඒකින්ද අපි කරන වැඩේ සතුන් හඳුනා ගැනීමට සත්තු ලකුණු කරනවා. ටැග් කරනවානේ. ඔය ටැග් කරනවා කියන්නේ අර කන විදල ඉවර වෙලා පොඩි ටැග් එකක් දාන්නත් පුළුවන් නේ. එතකොට මේ වගේ ක්‍රම අනුගමනය කරනවා. නැත්නම් අර පොඩි අර සීල් එකකින් වගේ කපලා ඊට පස්සේ ඒකේ අර තින්ත දාලා ඉවර වෙලා අඳුර ගන්න පුළුවන් විදිහට කන් සලකුණු කරනවා. කන් සලකුණු කිරීම ඊට පස්සේ ටැග් කිරීම. ටැග් එකක් දානවා. සාමාන්‍යයෙන් අපි අර කඩෙන් ගිහිල්ලා ඇඳුමක් ගන්නකොට ටැග් එකක් එන්නේ නේ. ඒතකොට ඒ වගේ ටැග් එකක් දාන්න පුළුවන් සතාව අඳුන ගන්න. ගොඩාක් වෙලාවට දැන් අර කලින් ඉස්සර තමයි අර පච්ච කෙටීම වගේ ඒවා රාමානුෂික ඒ වගේ ක්‍රියා කරේ. එතකොට දැන් නම් ඒ වගේ ඒවා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉයර් ටැගින් ටැග් කරනවා කියන්නේ අර ටැග් කරන කන ලකුණු කරනවා වගේ දේවල් තමයි කරන්නේ. ඊට පස්සේ පණුහරණය. පණුහරණය කියන එක වැදගත්. ඒකට හේතුව තමයි ඔය ගොඩාක් වෙලාවට පැටවුන්ට පණු ආසාදනය එන්න පුළුවන්. ගොඩාක් වෙලාවට පැතලි පණුව ඊට පස්සේ පැතලි පණුව කියලා කියන්නේ පටි පණුව. පටි පණුව ඊට පස්සේ වට පණුවන්ගෙන් හානි වෙන්න පුළුවන්. ඒකට මාස 2-3කට සැරයක් පණු පියත් ලබා දීම, පණුහරණ කඩපිළිවෙල ටික හරියට ක්‍රියාත්මක කිරීම, සත්තු පිරිසිදුව තියා ගැනීම, පිරිසිදු ආහාර ජලය ලබා දීම වගේ දේවල් කරන්න ඕනේ. එතකොට පණු ආසාදන අපිට වළක්වා ගන්න පුළුවන්. පණු ආසාදන ඇති වුණොත් අර සත්තුගේ වර්ධනය දුර්වල වෙනවා, කෙසඟ වෙනවා. අර ලෝම හරියට වර්ධනය වෙන්නේ නැහැ. ඊට පස්සේ ආහාර ගන්න ඒවා ඔක්කොම ගොඩක් වෙලාවල් වලට අර අවශෝෂණය වෙන්නේ නැහැ. ආහාර මාර්ගය තුල ඇති වෙනවා නීරක්තිය වගේ දේවල්, බඩ පිම්බෙනවා, කෙසඟ වෙනවා. එතකොට සතාගේ වර්ධනය දුර්වල වෙනවා නේ. පාචනය ඇති වෙන්න පුළුවන්. එතකොට මේවා ඔක්කොම වළක්වා ගන්න නම් මොකක් කරන්න ඕනද? හරියට නිසි ක්‍රමවේදයකට පණු බෙහෙත් ලබා දීම සිද්ධ කරන්න ඕනේ. එහෙමනම් පණුහරණය කියන එක ඊට අමතරව කරන ක්‍රියාකාරීත්වයක් ලෙස ගොඩක් වෙලාවට වැදගත්. ඊළඟට අං මොට්ටු ඉවත් කිරීම. අං මොට්ටු ඉවත් කිරීම කියලා කියන්නේ අර පැටියෙක් වසපැටිය කාලෙදිම දැන් ඕක ලොකු සතෙක් වෙනකොට අන හොඳට වර්ධනය වෙනකොට දැන් ඔය චූටි කාලෙම සතුන්ගේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අං මොට්ටු තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට කරන්නේ මේ අං මොට්ටු හිස් කබලට සම්බන්ධ වෙන්න කලින් මේවා අයින් කරන්න ඕනේ. ගොඩක් වෙලාවට අර මේ අයින් කරනකොට අර සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා අර රත් කරපු කොටසක් අරගෙන ඉඳලා මේකට අල්ලලා මේ පටක ටික විනාශ කරලා දානවා. එතකොට මේ අං මොට්ටු අයින් වෙච්චාම සතාගේ අනයම පාලනය වෙනවා. එතකොට අන සම්පූර්ණයෙන්ම හාරලා ගලවලා අයින් කරන්නේ නැහැ. ওই විදිහට අර මෙතන තියෙන පටක කොටස් වලට මේකේ හානි කිරීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට අර අං මොට්ටු අයින් වෙච්චාම මේ අංගින කොටස අයින් වෙච්චාම අනේන එක පාලනය වෙනවා. ගොඩක් වෙලාවට ඒක මුල් අවදියේම කරන්න ඕනේ. මොකද ඔය අන පස්සේ කාලෙක ගිහිලි ඉවර වෙලා මේ හිස් කබලට සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. ඔය වගේ සම්බන්ධ පොඩි ප්‍රශ්නක් තව තිබුණා. මම ඒකයි ඔය පොඩ්ඩක් කීවේ. එතකොට අං ආපු ගමන් සත්ව එකිනෙක එන ගන්නවා. පාලනය අපහසු වෙනවා. එතකොට ඒ වගේ ඒවා බලක්වා ගන්න තමයි ඔය අපි අං මොට්ටු ඉවත් කර ගැනීම කුඩා කාලයේදීම සිද්ධ කරන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා කර ඇඹීම. ඔව් කර ඇඹීම ගොඩක් වෙලාවල් වලට කරන්නේ ගොඩක් වෙලාවට නෙමෙයි. පිරිමි සතුන්ට කරන්නේ. ඒ කියන්නේ පිරිමි සතුන් වඳභාවයට පත් කරගන්න. ඒ කියන්නේ අභිජනන කටයුතු වලට භාවිතා කරන්නේ නැති සත්තු තමයි කර ඇඹීම සිද්ධ කරගන්නේ. එතකොට ඔයගොල්ලෝගේ අර පිරිමි සතුන්ගේ උෂ්ණ කෝෂ තියෙනවා. ඒකට ඒට ඉහළින් අර රුධිර වාහිනිය වලට ඔකට කියන්නේ බර්ඩිසෝ කැස්කේඩ් කියලා ලොකු අඬුවක් වගේ උපකරණයක් තියෙනවා. එතකොට ඒක දාලා ඉවර වෙලා එතන තියෙන රුධිර වාහිනියත් එක්ක තියෙන උෂ්ණ කෝෂ වලට ඉහළින් පටක වලට හානි කරනවා.
හානි කරපුවාම අර උෂ්ණ කෝෂ වලට රුධිර සැපයීමට බාධා ඇති වෙනවා. බාධා ඇති වෙලා අර සතා වඳභාවයට පත් වෙනවා. පැටව ලබා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වෙනවා. ගොඩාක් වෙලාවලට ඔක කරන්නේ මොන වගේ සතුන්ට අභිජනනය සඳහා භාවිතා නොකර සමහර වෙලාවල් වලට ඔය යාන්ත්‍රික වැඩවලට භාවිතා කරන සත්තු වෙන්න පුළුවන්. එතකොට මේ වගේ සත්තුන් තමයි කරෑඹීම සිද්ධ කරන්නේ. පිරිමි සතුන්ට කරන ක්‍රියාකාරකම. ඊළඟට ආයටවුට් එකේ අනිත් පැත්ත බලපුවාම තියෙනවා මොකද? නාසයට මුරු දැමීම. මුද්දක් දානවානේ. නාස් ලනුව දාන්නනේ. ඔව්. එතකොට ඔය ගොඩාක් වෙලාවට ඒක කරන්නේ පිරිමි සත්තුන්ට. ඔය පිරිමි සත්තු ලොකු වුණාම ලොකු සාමාන්‍යයෙන් විශාල ගොන්නු ඉන්නවා. දැකලා ඇති සමහරට ඔය කොළ ෆාම් වල. උන් ආම්බාම් කරන්නේ එහෙම ලේසි නෑ. හැබැයි ඉතින් මොන කරා ලේසි නැති වුණත් නේද? නහය විදලා නාස් ලනුව දාලා ඉවර වෙලා නේද? ඔව් මුද්ද දාලා ඉවරලා නාස් ලනුව දැම්මට පස්සේ ඕන එකේ අදිනකොට උට වේදනාව වැඩි හින්දා ඌ සරෙන්ඩර් වෙනවා නේ. ඔය එතකොට අන්න ඒක තමයි ඔය නාස් ලනුව දානවා කියලා අපි කියන්නේ. සනීප ආරක්ෂාව පවත්වා ගැනීම ඊළඟට. ඔයගොල්ලෝ අපිට මෙතනින් මේ කොටස් ටික තමයි කතා කරන්න තියෙන්නේ නේද? සනීප ආරක්ෂාව පවත්වා ගන්න කියන එක අපි ගොඩාක් වෙලාවට ගව නිවාස ඔය පැටව කොටුන්ම පිරිසිදුව තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔය අපද්‍රව්‍ය ටික ඉවත් කරන්න ඕනේ. පිරිසිදු ආහාර ජලය ලබා දෙන්න ඕනේ. සමහර වෙලාවලට ඔය පැටව මොකක් කරනවද? බිම ලගිනවා. බිම ලැග්ගට පස්සේ අර පෙකිනි වෙලේ තුවාලේ හොඳ වෙලා නැත්තම් මොකක් වෙනවද? උතනින් බැක්ටීරියා ආසාදනය වෙන්න පුළුවන්. ආසාදනය ගියොත් මේකට ආසාත්මිකතාව ඇති වෙන්න පුළුවන්. අවසානයේ අහිත කරන වෙලාව සතා මැරෙන්න උනත් පුළුවන්. ඊට පස්සේ අපිරිසිදු තත්ත්වات එක්ක පඳු රෝග වගේ දේවල් ඇති වෙන තියෙන අවස්ථාව වැඩිනේ. එතකොට ඒකින්ද ඔය වගේව වළක්වා ගන්න නම් අපි මොකක් කරන්න ඕනද? හරියට සනීප ආරක්ෂාව තියාගන්න ඕනේ. ඊට අමතරව අවසානික විදිය තියෙනවා වාර්තා තබා ගැනීම කියලා. පැටවාගේ උපත් බර, ඊට පස්සේ මෙයාගේ පරම්පරාව පිළිබඳ තොරතුරු, ඊට පස්සේ එතනින් ගත්තාම එන්නත් ලබා දීම, ඊට පස්සේ දේහ වර්ධන සටහන ඔය වගේ වාර්තා තියාගන්න ඕනේ. ඉස්සරහට සිදු කරන ක්‍රියාකාරකම් වලට ඔවා වැදගත්. හරි. එහෙමනම් අපිට අද කතා කරපු කොටස ඉවර කරගන්න පුළුවන්. ඕකේ නෝට් එක ලියාගෙන ඉවර වුණාට පස්සේ මොකද මම කොටස් කතා කරගන්න බැලුවේ. ඒකවල වසමට වුණ පාලනය අද එතනින් අපිට නෝට් එක ලියාගත්තට පස්සේ ඉවර කරගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සල්ලාම අරගෙන ගන්න බලන්න නෝට් එක ලියන්න. හරි ලියා ගන්න ගමු. එහෙනම් කන් සලකුණු කිරීම. ලියමු මෙහෙම. කන් සලකුණු කිරීම සඳහා කන් සලකුණු කිරීම සඳහා ear tag කන් සලකුණු කිරීම සඳහා කන් සලකුණු කිරීම සඳහා ටැටූ කිරීම වරහන් තුල උනන් දාගන්න ටැටූ කිරීම කියලා සිංහලෙන් ලියලා ටැටූයින් ඒ කියන්නේ පච්ච කොටනවා කියන එක වගේ නේ. අර ලොකුවට ගන්නේව නෙමෙයි, හම්වලු ගන්නව නෙමෙයි, කනේ ගන්නේවා. ටැටූ කිරීම ටැටූයින් තීන්ත මගින් සිදු කළ හැකිය. නැතිනම් ටැගින් ටැග් එකක් තියෙනවා කියවෙන්නේ ටැගින් සිදු කළ හැකි වේ. මෙමගින් සතුන් හඳුනා ගැනීම පහසුවේ. හරි. ඊට පස්සේ පණුහරණය ලියන්න. මේ සඳහා ක්‍රමවත් පණුහරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
වසු පැටවුන් පැතලි පණුවන් හා වටපණුවන් මගින් ආසාදනය විය හැකිය. එවිට සතුන්ගේ වර්ධනය දුර්වල වීම ප්‍රතිශක්තිකරණය හීන වීම පාචනය උණ හා උදරය විශාල වීම වැනි තත්ත්ව ඇති විය හැකිය. හරි. ඊළඟට අන්මොට්ටු ඉවත් කිරීම එකට ලියාගන්න. මෙය සතුන්ගේ අන්වර්ධනය පාලනය කිරීම සඳහා සිදු කරනු ලබයි. සතුන්ගේ අන් හිස් කබලට සම්බන්ධ වීමට පෙර සිදු කළ යුතුය. ඊට පස්සේ කර ඇඹීම එකට ලියමු. මෙය පිරිමි සතුන් සඳහා සිදු කරනු ලබයි. සතුන් වඳභාවයට පත්කිරීම මගින් පැටවුන් ලබා ගැනීමට නොහැකි මට්ටමට පත්වේ. ඊළඟට නාසයට මුදු දැමීම එකට ලියමු. මෙයද පිරිමි සතුන් සඳහා සිදු කරනු ලබන ක්‍රියාකාරකමකි. සතුන් හැසිරවීම පහසු වේ. හරි. ඊළඟට සනීප ආරක්ෂාවනේ ලියාගමු. නිසි සනීප ආරක්ෂාව පවත්වා ගැනීමෙන් පැටවුන්ගේ මරණානුපාතය අඩු කළ හැකිය.
පැටවුන්ගේ මරණානුපාතය අඩු කළ හැකිය. නිවැරදි සනීපාරක්ෂාව නොමැති විට සතුන්ගේ පෙකණිය දිලීර හා බැක්ටීරියා මගින් ආසාදනය වී අහිතකර ප්‍රතිඵල ඇති විය හැකිය. මේ නිසා මල මුත්‍ර ක්‍රමවත්ව බැහැර කිරීමත් පිරිසිදු පානීය ජලය හා ආහාර ලබා දීමත් සිදු කළ යුතුය. එවිට පණු ආසාදනද පණු රෝගද අවම වේ. හරි. ඊළඟට අවසාන එක වාර්තා තබා ගැනීමනේ. ඔව් ඒකට ලියාගමු. සතුන්ගේ උපත් බර වර්ධන සටහන් ප්‍රතිකාර ලබා දීම පෙළපත් සටහන් ආදිය පිළිබඳ වාර්තා තබාගත යුතුය. හරි. එහෙමනම් ඔය කතා කරපු ටිකත් එක්ක අද අපි වසු පැටවුන් පාලනය කියන කොටස ඉවර කරනවා. ඊළඟ දවසේ අපි වසු පැටවුන්ගෙන් පස්සේ වැඩිණු සතුන් දෙනුන් පාලනය පිළිබඳව කතා කරගන්න ගමු. එහෙමනම් අදට මේ කොටසේ කතා කරපු ටික ඉවරයි. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට මෙසේජ් එකක් දාලා විසඳ ගන්න. කරගෙන දිගටම පාඩම් ටික අපි කරගෙන යමු. හරිනේ. එහෙනම් අපි අදට ඔතනින් වසු පැටවුන් කියන පාලනය කියන කොටස ඉවර කරමු. හරි.